right හොඳයි පුතේ අපි මුලින් ඉඳන් පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ මේ ප්‍රකාශන තුنين සත්‍ය ප්‍රකාශය වෙන්නේ මොකක්ද කියලා අහනවා. ඔව් පුතාගේ උත්තරේ වුණේ මොකක්ද? Sir, AB. A සහ B පමණයි. මොකද C තොරතුරු සැකසීමෙන් දත්ත ලැබෙන්නේ නැහැ. එහෙනම් AB පමණයි කියන එක තමයි පුතේ හරි උත්තරේ විදිහට ගත්තේ. ශ්‍රී ලංකා රජයේ විසින් ව්‍යාපාරවලට ලබා දෙන රාජ්‍ය සේවාවක් වන්නේ මොනවද මේ ව්‍යාපාරට ලබා දෙන්නේ? පුතා හිතන විදිහට බැංකු තොරතුරු නේ සර්. ඔව් බැංකු තොරතුරු එන්න ඕනේ. මොළයේ ක්‍රියාකාරී සටහන් කිරීම සඳහා භාවිතා වන උපකරණය වන්නේ ඔව් මොකක් වෙන්නේ නැද්ද? විද්‍යුත් නිකර්පණ sir. ඔව් ඒක තමයි EEG කියන එක තමයි උත්තරේ එන්න ඕනේ. ආදානයේ සකස් කිරීම ප්‍රතිදානයේ සහ ආචාර්ය සංකල්ප වාදින චාල්ස් බැබේජ් විසින් නිර්මාණය කරන ලද උපකරණය ස්වයංක්‍රීය අනුක්‍රමණික පාලන ගණක යන්ත්‍රය. පුතේ චාල්ස් බැබේජ් මැෂින්ස් දෙකක් හැදුවා. එකක් තමයි ඇනලිටික් එන්ජින් කියන එක, අනික තමයි ඩිෆරන්ස් එන්ජින් කියන එක. එතන මේකෙන් මේ ඇනලිටිකල් කියන එක යන්ත්‍රය. තමයි ආදානය සකස් කිරීම ප්‍රතිදානය කියන තුනම තිබුණේ. ඒක නිසා තමයි ඔහුව අපි පරිගණකයේ පියා විදිහට සැලකුවේ. විවෘත කේත මෙහිම් පදයේ සඳහා උදාහරණයක් වන්නේ ඒක නම් සර් දන්නේ. හොඳයි. අපි සාමාන්‍යයෙන් මෙහෙම පද්ධති ගත්තාම මුදල් ගෙවිය යුතු තියෙන. ඒ කියන්නේ අපි කියන කොමර්ෂල්. එහෙම නැත්නම් මුදල් ගෙවිය යුතු නැති ඕපන් සෝස් කියලා කියන මේ මෙහෙම පද්ධති ගැන තමයි අහන්නේ. සාමාන්‍ය Windows මෙහෙම පද්ධති අපි විවෘත කේත නැහැ. අපි කියන proprietary කියලා කියනවා. එතකොට Macintosh කියන්නේ Apple Mac computers වල ඒවලත් විවෘත කේත නැහැ. එකම තියෙනවා Linux මෙහෙම පද්ධතිය, Android මෙහෙම පද්ධතිය වගේ ඒවා. එතකොට මේ යටතේ Fedora කියන්නේ Linux distribution එක. Fedora කියන එක තමයි පුතේ උත්තරේ එන්න ඕනේ මේකට. මෙහෙම පද්ධතිය සමග පහ සඳහන් වන සත්‍ය වන්නේ කුමන ප්‍රකාශයද? සර් AB හා C සියල්ලම ඔව්. මෙහෙම පද්ධතිය සත්‍ය වන්නේ කුමන ප්‍රකාශයද කියලා අහම දුඩාංග බුදුතන් කල්පන නිසා මෙහෙම පද්ධතියක් අවශ්‍ය වෙයි කියන එක ඒ හරිය. Windows 7 යන බහුපරිශීලක බහුකාර්ය මෙහෙයුම්. බහුකාර්ය මෙහෙයුම් පද්ධතියක් නම් තමයි. හැබැයි බහුපරිශීලක නෙමෙයි. Windows 7 කියලා කියන්නේ අපි සාමාන්‍ය එදිනෙදා තනි පුද්ගලයන් පාවිච්චි කරන මෙහෙයුම් පද්ධතිය. බහු පරිශීලක වෙන්න ඕන නම් සාමාන්‍යයෙන් Windows Server මෙහෙයුම් පද්ධතියක් වෙන්න ඕනේ. ඒ නිසා B වැරදි. පංගු බෙදීම සහ ආකෘතික උපයෝගිතා වැඩසටහනේ හරි. එහෙනම් උත්තරේ එන්න ඕනේ පුතේ A හා C කියන එක තමයි උත්තරේ විදිහට ගන්න ඕනේ. මෙහෙම පද්ධතිය මගින් ගුණ සම්බන්ධ පාත්‍රයන යනු තොරතුරක් වන්නේ සර් ඒක ඔක්කොම එනවනේ AB හා C. ඔක්කොම එන්න ඕනේ පුතේ. තුනම එන්න ඕනේ. මේකට අදාළ දශමයක් ගියේ
ඔව් කොහොමද හදන්නේ? ඔය මේ සංඛ්‍යාවේ ඔව් එක කෙලවර එක කියන්නේ දෙකේ බිංදුවෙනි බලය ඔව් අනිත් එක ඊට පස්සේ දෙකේ දෙක නෑ. එකවෙනි බලය ඔව් දෙකේ දෙක දෙකේ මිට තුන්වෙනි 4යි. ඊට 4යි පස්සේ 8 නෑ 16 32 64යි. 4 එතන උත්තරේ එනවා 69 69 එන්න ඕන. හොඳයි පුතේ. ස්ටාර්ට් කරලා බලන්න මගේ වැඩේ තමයි. නේ. right in my චුට්ටක් check කරලා බලන්න. ඔව් පුතේ මේකට උත්තරේ තුන්වෙනි එක ඔව් තුන්වෙනි එක උත්තරේ එන්න ඕන. ඔව් පුතේ ඒක ටිකක් වෙලා යන හදලා දෙන්න බලන්න. වෙලා අරගෙන අවසාන එකකට ඔව් අවසාන එක තමයි එන්න ඕනේ. හැට දෙකයි 12 එකතු කරාම කී දෙන්නේ දෙකටම ඒකට එන්නේ පළවෙනි එක ඔව් පළවෙනි එක එන්න ඕන උත්තරේ 12 වෙනි එක ඒකට පළවෙනි ඔව් පරිගණක මතක උපක්‍රම වල දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය අනු ආරෝහණ පිළිවෙලින් දක්වන්නේ. ඔව් මුලින්ම යන්න ඕනේ ආරෝහණ කියන්නේ අපේ වේගයේ වැඩිවීමේ ගත්තොත්
අඩුම එකේ ඉන්නේ. ඔව්. මොකක් වෙන්නේ නැද්ද පුතේ? චුම්බක පටිය වෙන්න ඕනි. මොකද මේක තමයි පැරණි මේක. ඊට පස්සේ දුර්දැටිය, ඊට පස්සේ සැනලිය, ඊට පස්සේ තමයි නිහිත මතකය කියන එක. එහෙම නැත්නම් කෑෂ් මෙමරි කියන එක එන්නේ. අතර මේකේ මතක රෙජිස්ටර් තිබ්බනම් මතක රෙජිස්ටර් එන්නේ මේකටත් පස්සේ. හැබැයි චුම්බක පටිය තමයි අපිට අඩුම එකේ ඉඳන් පටන් ගන්න. ඒක නිසා දෙවෙනි එක තමයි පුතේ උත්තරේ එන්නේ. ඔව් නිබලයේ මං එදා කිව්ව පුතේ නිබලයේ කියන්නේ බයිට් එකකින් භාගයයි කියන්නේ. එතකොට බයිට් එක අපි දන්නවා බිටු 8ක් තියෙනවා. එහෙනම් මේ 8න් භාග කියන්නේ බිටු 4ක් තමයි නිබලයක තියෙන බිටු ප්‍රමාණය වෙන්නේ. ඔව් මේකේ උත්තරේ හොයලා දෙන්න පුතේ. ඒකට තුන්වෙනි එක. ඔව් තුන්වෙනි එකේ ඉන්න ඕන උත්තරේ. විශාලම සංඛ්‍යාව ඒකට දෙවෙනි එක. ඔව් මේකට උත්තරේ ඕකට තුන්වෙනි එක. තුන්වෙනි කියන්නේ. ඔව් ඒකට පළවෙනි එක. පළවෙනි එක ඇත්තටම කිය පොඩි අඩුපාඩුවක් තියෙනවා. මෙන්න මේ B කියන එකේ ඉන්න no ගේට්ටුවක් කියන එක අඩුපාඩුවක් නම. මේ ටයිපින් වල අඩුපාඩුවක් තිබිලා තියෙනවා. නේ no ගේට්ටුවක් වෙන්න ඕනේ. O ගේට්ටුව වෙන්න. හරි. බූලිය ප්‍රකාශනේ ඒක දෙවෙනි එකද? පළවෙනි එක නේද? ඔව් සර් පළවෙනි. ඔව් මේක සර් තුන්වෙනි එක. ඒකේ එන්න ඕනේ මට මතක විදිහට පොතේ හතරවෙනි එකේ නේ. ඒකේ එන්නේ අත්‍තරම බැලුවොත් ඒ 10 වෙනි මේ ප්‍රශ්නේ අහුවොත් හරි මේකේ පරිපතයක් දීලා තිබුණානේ නේද? ඔව් සර්. මේ පරිපතය දීලා තිබුණා. ඊට පස්සේ මේකේ අගයන් වෙන්නේ මේ දීලා තියනවා කියන්නේ. එතකොට මේ සම්පූර්ණ භායක එක ගත්තාම මොකද වෙන්නේ කියන එක තමයි අපිට දෙන්න ඕනේ. එතකොට මේකෙදී අපිට x y මේක තියෙනවා. මේකට අගයන් ටික අපි දාගෙන ගියොත් මම මෙතනදී අත්‍තරම බැලුවේ පොතේ අගයන් ටික දාන්න එකින්ක වෙන වෙන. ඒ කියන්නේ මෙහෙම දාන්න පුළුවන් වට ඕන. දැන් අපිට ඕනේ බිඳුව A B C මේක සෙට් වෙන්න පුළුවන්. ඒතර මම බැලුවේ බිඳුව උනොත් x ABC නෙමෙයි ඕනේ. x y සහ z x වලට බිඳුව උනොත් මොකද වෙන්නේ? බිඳුව එක වුණොත් මොකද වෙන්නේ? එක බිඳුව වුණොත් මොකද වෙන්නේ? එක මොකද වෙන්නේ?
तर මේකත් බිඳුවයි කියලා කියන්නේ මේ දෙකෙන් එළියට යනවා 1යි 1යි. එතකොට මේක O ගේට්ටුවක් හින්දා මේක 1 වෙනවා. මේ පැත්තෙන් 1 කියන එක එනවා. මේ පැත්තෙන් බිඳුව කියන එක. බින් හරි මෙතන n නිසා මේකත් බිඳුව වෙනවා. නමුත් මෙතන 1 තියෙන නිසා මේකේ එකතුව 1 වෙලා එකේ භාගයනේ බිඳුව. ඒ කියන්නේ මේක බිඳුව. ඊට පස්සේ අපි මේක 1යි කියලා ගත්තොත් y කියන එක 1යි කියලා ගත්තොත් පුතේ මෙතෙන්ට එනවා බිඳුවයි කියන එක. බිඳුවයි කියන එක මේකට අදාළ නැහැ. ඒකේ විදිහට වෙනවා. මේක මෙතෙන්ට ආවම 1යි 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 වෙලා 1යි 1යි මේ 1යි එකේ භාගයනේ බිඳුවයි. මේකත් බිඳුවයි. ඊට පස්සේ 1යි බිඳුවයි. මෙතෙන්ට 1 මෙතෙන්ට බිඳුව. 1යි බිඳුව කියලා ගත්තොත් මෙතනින් එළියට එද්දී 0 වෙනවා. ඔව් ඊට පස්සේ මෙතන බිඳුව 1 මෙතට 1 වෙනවා. දෙකෙන් එකක් හින්දා මේක 1යි මේක බිඳුවයි. මෙතනින් එනවා අයිත් බිඳුව. දෙක බිඳුව බිඳුවයි මේක බිඳුව. තුන් එකක් බිඳුව. ඊට පස්සේ අපි වල දෙකම එක වුණොත් මොකද වෙන්නේ කියලා. දෙකම එක වුණොත් බලන්න. මේකත් 1යි මේකත් 1යි. දෙකම එක වුණොත් මේ දෙකම බිඳුව වෙනවා. මේක එක වෙනවා. ඒතර මේක බිඳුවයි. මේ දෙකම බිඳුව හින්දා මේක බිඳුවයි. මේකයි බිඳුවයි කියන්නේ බිඳුවයි බිඳුව භාග කියන්නේ 1යි. ඒ කියන්නේ මේක එක වෙනවා. ඔන්න ඔහමයි උත්තරේ පුතේ ආවේ. අවසාන උත්තරේ 20 වෙනි ඔපතේ 20 වෙනි එක සර් නෑ එන්ඩෙන් නැන්ඩ් එකක් කියන්නේ නේද? මේ දෙකෙන් වැහුණොත් ඔව් සර් විතරයි බල්බ් එක ඕෆ් වෙන්නේ. එහෙනම් නැන්ඩ් ගේට්ටුව එන්න ඕනේ. සර් අවසානය එක පුතේ තාක්ෂණය අහලා තියෙනවා. තාක්ෂණ කිව්වහම සංඛ්‍යාංක. ඒ කියන්නේ ඩිජිටල් කියන්නේ. ඒ අවස්ථා දෙක ප්‍රතිසම. ඒ කියන්නේ ඇනලොග් ටෙම්පරේචර් එක වගේ කිසියම් තනියගේ අකමැතර නෙමෙයි. ඒතකොට අපි කියනවා ප්‍රතිසම පරිගණක කියලා. ඒකේ සුපිරි නම් නෙමෙයි එන්න ඕනේ මේකේනේ මිශ්‍ර. ඔව් සර් ඔව් සුපිරි නෙමෙයි එන්න ඕනේ. අතට මේක මිශ්‍ර කියලා. මිශ්‍ර කියලා තමයි හරියට ආවනම් එන්න තිබුණේ. සංඛ්‍යාංක ප්‍රතිසම සහ මිශ්‍ර පරිගණක කියලා තමයි එන්න ඕනේ. ඔව් 22
සයකට පලවෙනි එකයි. ඔව් බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය තමයි රුධ පිටපතකට එන්න ඕනේ. දෙවැනි එක. ඔව්. අපේ සංයුක්ත තැටියක දල වශයෙන් අපි එනවා මෙගබයිට් 700ක් විතර වගේ. ඇත්තටම කිව්වොත් 650 900 අතර තමයි තියෙන්නේ. නම්‍ය තටියේ තියෙන 1.44 මෙගබයිට්ස්. USB තැටියක් දල වශයෙන් අපි කිව්ව 2GB 4GB වගේ වෙන්න පුළුවන්. Blu-ray තැටියක් අඩුම වශයෙන් 25 gigabytes ගන්න. හරි. එහෙනම් අපි යන්න ඕන අවරෝහණ කියන්නේ වැඩිම එක. වැඩිම එක කිව්වහම Blu-ray එක D එන්න ඕනේ. එතකොට මේකත් වැරදි, මේකත් වැරදි. ඊට පස්සේ C හරි ඒකත්. ඊට පස්සේ එන්න ඕනේ A. ඒ කියන්නේ දෙවෙනි එක තමයි උත්තරේ එන්නේ. අවසාන එකන එකට. ඔව් පුතේ. වෝකි ටෝකි එකයි ෆැක්ස් එකයි දෙකම වෙන්නේ අර්ධ දිපත. C තමයි පූර්ණ දිපත වෙන්නේ. හරි. සයකට පලවෙනි එක. ඔව්. අදෝරක්ත කිරණ එන්නේ දුරස්ත පාරකවල තමයි. සයකට පලවෙනි එක. ඔව් මේක රොක් නෙමේ පොතේ. බැලූ බැලමට ගහක අතු ආකාරයක වගේ පෙවුනට පුතාට පේනවද මේකේ තියෙන ප්‍රධාන කේබල් එකට සම්බන්ධ වෙලා. හරි. ප්‍රධාන ඔව් කේබල් සර්. එකට සම්බන්ධ වෙලා මොකද රුක් ආකාරයක් කියන්නේ ජාල කීපයක්. තරු ආකාරයේ ජාල කීපයක් සාන. මේක ජාල කීපයක් නෙමෙයි මේක පරිගණක හතරයි තියෙන්නේ. ප්‍රධාන කේබලේ. ඒ කියන්නේ මේක බස් ආකාරයේ වෙන්නේ.
ඔව් පුතේ 27ක්. සර් දෙවෙනි එකනේ. නිවැරදි ප්‍රකාශය. ඇයි සම්පත් සර් ඒකේ දෙවෙනි එක? ඒක තමයි මම මේ බලන්න යන්නේ. සම්පත් පොදුවේ පරිණය කළ හැකි මුත් බුදුගම අධිගත පාලනගත මේක වැරදි පුතේ. පළවෙනි එක වැරදි. ඊට පස්සේ පරිගණක දෝෂ අවමන අතර විශේෂ පූර්ණවස්ථාව යෝගී නොවේ. ඒකත් වැරදි. දත්ත තොරතුරු වඩා සුරක්ෂිතව ගබඩා කළ හැකි නමුත් දත්ත සඳහා අඩු ඉඩක් වැය වේ. පරිගණක පැතිරීමේ වැඩි ඉඩක් ඇති අතර දත්ත ඔව් දෙවෙනි එක තමයි පුතේ වඩා සුදුසු උත්තරේ වෙන්නේ. එකේ දෙක තමයි එන්නේ. right අපි ඔව් බහුවර්ණ පත්‍ර පත්‍යයක වඩා සුදුසු ප්‍රකරණ ප්‍රකාශ සක්නු සංජානන පළවෙනි එක. ඔව් නිදහස් හා විවෘත කේත මෘදුකාංග සඳහා උදාහරණයක් කිය. සර් තුන්වෙනි එකනේ. ඔව් LibreOffice right හරි. 30 වෙනි එක සර් ඔව් සර් මේ මොකක්ද තියෙන්නේ? කොහොමද මේ තියෙන වචනේ. මම හිතන්නේ දැකුම් කියන එක නේද? එතන එන්න ඕනේ දැකුම්. let me put view කියන එකනේ පුතේ ඔය සිංහල වචනට ඔක්කොම හරවන්න කිව්වම ඕක තමයි වැඩේ. view button කිව්වන හරි. ඒකේ එන්නේ status bar තත්ත්ව තීරුව කියන එක තමයි එන්න ඕනේ පුතේ. සර් ඒකට A හා C නේ. ඔව් වචනේ තෝරගන්න පුළුවන් ඒ හරි. ඡේදයක් තෝරගන්න ඡේදය මත තුන් වරක් පුළුවන්. ඒකත් හරි. control A ඔක්කොම පුළුවන්. එහෙනම් ABC සර් සියල්ලම තියෙනවා. ABC. සර් ඒකට තුන්වෙනි එකෙන්. තුන්වෙනි එක නේ. බලන්න කොහොමද එන්නේ control N කියන්නේ නව ලේඛනය. නව ලේඛනය. ඔව් එතකොට B තීරුවේ ලේබල් අනුපිළිවෙලින් දැක්වෙන ක්‍රියාකාරීත්වයට අදාළ B තීරුව. එතකොට N කියන එකට එන්න ඕනේ මුලින්ම නව ලේඛනයක් කියන්නේ C. C. ඒකට කෙලින්ම තුන්වෙනි එක එන්න ඕනේ. F10 ද සර්? F7 නේද පුතේ. සර් drop cap මේ වල මොකද්ද කියලා අහනවා. ඒක සාවසානෙන්. ඔව් අවසානික එන්න ඕනේ. 35.
ඔව් මොකක්ද දෙන්නේ පුතේ? සර් චුට්ටක් ඉන්න. සර් දෙවෙනි එකෙන්. පළවෙනි එකේ ඉන්නේ පුතේ ඔක කියන්නේ විදිහට බලමු හරිද කියලා. ආ සර්. එක කියන්නේ D සූත්‍රය දර්ශනය කරන කෝෂ අන්තර්ගත සිදු කරයි හරි නේද පුතේ? ඒක ඉන්න ඕනේ. D කියන එක. ඔව් සර්. එක C ශ්‍රිතාදානිකෙන් සූත්‍ර කරන සංවාද කවුලුව. 3 B ක්‍රියාකාරී කෝෂයේ ලිපිනේ නාමකතුව කියන්නේ ඒක තමයි. සක්‍රිය දත්ත ආදානයෙන් කෝෂය දක්වන හරි පුතේ පළවෙනි එකේ එන්න ඕනේ පුතේ ඒක. 36 සර් කන්ට්‍රෝල් එක එන්ඩ් එක. කන්ට්‍රෝල් එන් තමයි. සර් ඒකට දෙවෙනි එකද? දෙවෙනි එකේ එන්න පුතේ. හරි. 38 එතන මේ හෙට මැදලා මේවා කරා. සර් 5 එකට එන්න. 5යි නේ. සර් ඒකට එන්න merge cells. නෑ පුතේ wrap text කියන එක එන්නේ. මෙතන total marks කියන එක මේකේ දිග මදිනේ. එහෙම වුණාම ඊළඟ ඔව් පේලියට සර්. යනවා කියන අදහස් දෙන්නේ wrap text. merge කරනවා කියන්නේ මේ කොටු දෙයක් එකට එකතු කරනවා කියන. සර් ඒකට සෝෆියා. හරි. හොඳයි පුතේ එහෙනම් අපි පළවෙනි කොටසේ වැඩ ටික ඉවර කරා. මම එහෙනම් පුතේ අදට අනික් කට්ටිය අද නෑ වගේ මම දෙවෙනි පේපර් එක පුතාට එවන්නම්. පේපර් එකේ ප්‍රශ්න ටික කරලා මට WhatsApp කරනවද එහෙනම්? ආ සර් අදද? නෑ නෑ අද ඕනේ නෑ. ලබන සතියට කලින් ඈ. ආ සර්. හරි. එහෙනම් පුතේ අපි අදට නතර කරමු. මම ඔයාලට WhatsApp එකට පේපර් එක දානවා දැන්. ආ සර් කලින් ඉවර කරනවා. අද කලින් ඉවර කරනවා. ඔව්. ඇයි බෑ ආ වගේ? සර්. නෑ. පේපර් එක කරන්න එහෙම පුතේ. හා? එහෙම හා සර්, කරවලා හා. තමයි කරන්න ඕනේ. මොකද ඒක එහෙම නැත්තම් තේරුම් නැහැ පුතේ. ඒකයි. ඔව් සර්.